ඉසිවර සහන ජ්‍යෝතිෂ සේවය හා සම්බන්ධ වන හැම කෙනෙකුටම නිදුක් නිරෝගීමත් කාල පරිච්ඡේදයක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉසිවර සහන ජ්‍යෝතිෂ සේවය මෙපමණ කාලයක් ඔබ වෙත ජ්‍යෝතිෂමය කරුණු කාරණාවන් සම්බන්ධව විශේෂ වූ පලාපල විස්තර දැනුවත් කිරීම කරන්නට යෙදුණා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මෙපමණ කාලයක් අපි සමග විශ්වාසවන්තව රැඳී ඉන්න ඉසිවර සහන ජ්‍යෝතිෂ සේවයේ YouTube LK channel එක බලන හැම කෙනෙකුටම ඉතින් හැමදාමත් ඔබට ප්‍රයෝජනවත් වෙන විශ්වාසනීය යම් ජ්‍යෝතිෂ સિદ્ધාන්ත මත තහවුරු කරගන්නා වූ කරුණු කාරණාවන් තමයි අප ඔබ වෙත නිරන්තරයෙන්ම අරගෙන එන්නේ. ඉතින් මේ දේවල් අප ඔබට කියන්නේ ඔබේ ජීවිතේ මේ ආකාරයට සියල්ලම මේ ජ්‍යෝතිෂයට බාර දීලා නැත්නම් මේ සියල්ලම ග්‍රහ තාරකාවන් මත තීරණ ගන්නට නෙවෙයි. ඉතින් අපේට මේ විශ්වය තුල මේ සබහා දහම තුල අපේ ජීවිතවලට යම් ආකාරයකින් වෙන්නට තියෙන යම් අවඩක් නැත්නම් යම් කිසි ආකාරයකින් ඒ තුලින් අපිට ගන්න තියෙන සුබ දෙයක් තියෙනවා නම් ඒ සුබ දේ තෝරා බේරා ගන්නට සහ අපේ ජීවිතයට වෙන තියෙන යම් අයහපතක් තියෙනවා නම් ඒ දේවල් වලින් කොහොමද බේරිලා කටයුතු කරන්නේ ඒවා තේරුම් අරගෙන කොහොමද අපේ ජීවිතය සාර්ථක කරගන්නේ සහ ඒ අසුබ තත්ත්වයන් මගහැරලා කටයුතු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔබට යම් අවබෝධයක් ලබා දීම තමයි මෙහි අරමුණ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ අනිකුත් වැඩසටහන් බලන්න කියලා ඔබට මම ආරාධනා කරනවා අපේ වීඩියෝස් වලට ගිහිල්ලා පහුගිය ඔබගේ ලක්ෂණ වලට අදාළව ඒ සියලු විස්තර බොහොම පැහැදිලිව දාලා තියෙනවා. ඒ වගේම තමයි අංක විද්‍යා ජ්‍යොතිෂයට අනුවත් ඒ සියලු විස්තර ඔබගේ දාලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් ඔබට බලලා ඔබේ ජීවිතයට ගොඩක් කරුණු කාරණාවන් එකතු කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මම මෙතනදී සූදානම් වෙන්නේ 2021 වර්ෂයේ මාර්තු මාසයේ ලග්න පලාපල විස්තරය මේස ලග්නයේ සිට මීන ලග්නය දක්වා ලග්න 12න් ඉපදෙන ඔබට කොයි ආකාරයෙන්ද මේ මාසය ගත වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් කතා කරන්නට. ඉතින් වැඩි කාල ඡේදයක් ගන්න අවශ්‍ය නැහැ. කාල වේලාව නොගෙන මම කතා කරන්න විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මාර්තු මාසයේ තුල විශේෂ ග්‍රහ මාරුවීම් තුනක් සිද්ධ වෙනවා. ඉතින් රවි ග්‍රහතුමා 14 වෙනිදා මාර්තු මාසයේ 14 වෙනිදා තමයි මීනට මාරු වෙන්නේ. ඒ වගේම බුධ ග්‍රහතුමා මාර්තු මාසයේ 11 වෙනිදා තමයි කුම්භ රාශියට මාරු වෙන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහතුමන් 16 වෙනිදා මීන රාශියට මාරු වෙනවා. ඉතින් මේ සිකුරු ග්‍රහයා මාලවී යෝගයේ තමයි සිකුරු මීන රාශියේදී උච්ච වෙලා උදා කරන්නේ. ඉතින් රවි සිකුරු යෝගයක් සිද්ධ වෙනවා. එතකොට මේ මාර්තු මාසය තුල ඒක සියලු ලග්න වලට බලපානවා. ඒ වගේම තමයි මාරුවීම් සහ පවතින අනිකුත් ග්‍රහ තත්ත්වයන් මත බලමු මේ මාසයේ කොහොමද ඔබගේ ලග්නයට කොයි වගේ ප්‍රතිඵලයක් උදා කරයිද කියන එක. ඉතින් හොඳින් ඔබගේ ලග්නට අදාළ විස්තර අහලා ඒ දේවල් ඔබගේ ජීවිතයට සාර්ථකත්වයට යොදා ගන්න කියලා මතක් කරනවා ඔබ හැම කෙනෙකුටම. ඉතින් රැඳී ඉන්න ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය සමග subscribe කරන්න YouTube LK channel එක. ඒ වගේම ඔබගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔබගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝස් ෂෙයා කරන්න. ඉතින් බලමු ඔබගේ ලග්න පලාපල මෙතෙන් සිට. මේස ලග්නය. මේස ලග්නෙන් උපන් ඔබට මාර්තු මාසය ආරම්භ වෙනකොටම ඔබගේ රාහු ග්‍රහතුමා ඔබගේ ලග්නාධිපති කුජ සමග යෝගව දෙවෙනි භාවයේ තුල ගෝචර වෙනවා ධනස්ථානගතව. ඒ වගේම සඳු ග්‍රහතුමන් කේන්දරයේ 6 වෙනි භාවයේ සතුරු ස්ථාන සර්වගස්ථානගතව ගෝචර වෙනකොට කේතු ග්‍රහතුමා වර්ෂය පුරාම කේන්දරයේ 8 වෙනි භාවය තුල ගමන් කරනවා. ඒ වගේම තමයි බුධ සෙනසුරු ගුරු කියන මෙන්න මේ ග්‍රහයන් තුන් දෙනාම යෝග වෙලා 10 වෙනි භාවයේ කර්මස්ථානගතව ගමන් කරනවා. රවි ග්‍රහතුමා සිකුරු සමග යෝගව කේන්දරයේ ඔබගේ 11 වෙනි භාවයේ ස්ථානගතව ගෝචර වෙනවා. ඉතින් මේස ලග්නෙන් උපන් ඔබට මාර්තු මාසය කියන්න තරම් අසුබ තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා ඔබ කිසිදු ආකාරයක අපහසුතාවයක් දුකක් කනස්සල්ලක් ඇති කර ගන්නට එපා. ඔබගේ පවතින ග්‍රහචාරය මාර්තු මාසයේ පුරාවටම ඉතාමත් හොඳ තත්ත්වයක පවතිනවා. විශේෂයෙන්ම මාර්තු මාසයේ මැද භාගයේ වෙනකන් ඔබට බොහෝ කටයුතු කාරණාවන් සාර්ථක කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි මාර්තු මාසයේ සිද්ධ වෙන විශේෂයෙන් රවි මාරුව සහ සිකුරු මාරුවත් සමග ඔබගේ කේන්දරයේ මීන රාශිය නැත්නම් 12 වෙනි භාවයට සිකුරු සහ ඒ සිකුරු ග්‍රහතුමන් සහ ඒ වගේම රවි ග්‍රහතුමන් ගමන් කරනවා. ඉතින් ඔබගේ සිකුරු දිනක දෙවන ධනස්ථානයේ සහ හත්වැනි විවාහ ස්ථානාධිපති ග්‍රහයා වෙන අතර පස්වෙනි භාව අධිපති වෙන්නේ රවි ග්‍රහතුමා. ඉතින් ඒ නිසා මේ මාසයේ මැද භාගයෙන් පසුව තරමක් ඔබට යම් ආකාරයක කාර්ය බහුල තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර ඔබට මහන්සි වෙන්නට සහ ඇවිදිලි ගතිය තමන්ගේ තරමක් වැඩි වෙන්නට පුළුවන්. ටිකක් ඔබට රැකියාවේ සහ අනිකුත් තමන්ගේ ගෙදර දොර කටයුතු වෙනුවෙන් ටිකක් වැඩිපුර ඇවිදින්නට
මහන්සි වෙන්නට සිද්ධ වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබ යම් ආකාරයකින් දුර ගමනක් ඒ වගේම විදේශ සංචාරයක් වගේ දෙයකට සූදානම් වෙලා ඉන්නවා නම් ඒ හා සම්බන්ධව කටයුතු කාරණාවන් බොහොමයකට මුල පුරන්නට බොහෝ විට ඉඩ කඩක් තියෙන මාසයක් බවට පත් වෙනවා මේ මාසයේ මැද භාගයෙන් පසු කාල සීමාව. ඒ සඳහා ඔබට සුදුසු කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. කොහොම වුණත් ඔබගේ මිල මුදල් සහ ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක වියදම් පැත්ත තමන්ගේ වියදමට ගෙදරදොර වියදමට තරමක් මදි වෙන්නට හෝ ඔබගේ ආදායම් තත්ත්වය අඩු වෙන්නට පුළුවන්කමක් තියෙන නිසා අයවැය කළමනාකරණය කර ගැනීම නම් ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ තැන්පත් ධනය යම් ආකාරයකින් අඩුවීමක් සිද්ධ වෙන අතර යම් ආකාරයක ණය තුරුස් වීමක් නැත්නම් ණය ලබා ගැනීමට පෙළඹවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට ණයට මුදල් ලබා ගන්නටත් බොහෝ විට ණය වෙන්නටත් සිද්ධ වෙන්න ඉඩ කඩක් තියෙනවා මේ මාසය තුල. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න එක ඉතාමත් හොඳයි. කොහොම වුණත් මුල් සතිය තුල මේ මාසයේ ආරම්භ වෙනකොට මුල් දවස් කිහිපය තරමක් ඔබට මානසික වශයෙන් සහ කායික වශයෙන් තරමක් අසනීප හෝ අසහනකාරී තත්ත්වයක් විටින් විට ඇති කරන්න පුළුවන්. නමුත් ඔබගේ සමස්තයක් විතර මේ මාසයේ පුරාම ගත වෙන කාල සීමාව ඉතාමත් යහපත් මට්ටමකින් ඔබට පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ වික්‍රමස්ථානාධිපති බුධ ග්‍රහතුමා 10 වෙනි භාවය තුළ කර්මස්ථානගත වීම ඔබ කුමන තරම් බාධා ආවත් ඔබගේ උත්සාහය උනන්දුව ඉතාමත් ඉහළ මට්ටමක පවතින නිසා මේෂ ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසයේ ඔබගේ කටයුතු කෙසේ හෝ සාර්ථක භාවයට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ නිසා මේෂ ලග්නෙන් උපන් ඔබ මේ මාර්තු මාසය තුළ ඉතාමත් උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරන්න හොඳින් සාර්ථක කරගන්න පුළුවන් මාසයක් ඔබට. ඉතින් පවතින මේ වසංගත තත්ත්වයන් මේ සියලු දේවල් ඔබ බාධාවක් කරගන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඒක ලෝකේ හැමෝටම පොදුවේ බලපාන තත්ත්වයන්. ඒවා ඒ හැමෝටම බලපාන නම් ඒවා ආකාරයට බලපාවි. නමුත් ඔබගේ තියෙන කටයුතු නිසි ආකාරව කොහොම පරිස්සමට සෞඛ්‍ය ආරක්ෂිත කරගන්න මේ අනුගමනය කරමින් කරගන්න උත්සාහ කරන්න. මම හිතනවා ඔබට ඉතාමත් හොඳ මාසයක් බවට මේ මාසය පත් කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට සුබ වාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට බලමු මේ මාර්තු මාසයේ කොයි ආකාරයෙන්ද ගත වෙන්නේ. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහතුමා රවි සමග යෝගව කේන්දරයේ 10 වෙනි භාවය තුල ගෝචර වෙනවා. ඉතින් ඒ වගේම රාහු කුජ සමග යෝගව ලග්නගතවත් සඳු ග්‍රහතුමාන් කේන්දරයේ 5 වෙනි භාවය තුලත් කේතු 7 වෙනි විවාහ ස්ථානියත් ඒ වගේම සෙනසුරු ගුරු සමග බුධ සමග යෝගව 3 වෙනි ඒ ග්‍රහයන් තුන්දෙනාම 9 වෙනි භාවය තුල ගෝචර වෙනකොට ඔබගේ ලග්නාධිපති සිකුරු 10 වෙනි භාවය තුල කර්මස්ථානගතව ගමන් කරනවා. ඉතින් මේ කාල සීමාව තුල ඔබට විශේෂයෙන්ම වෘෂභ ලග්නෙන් උපන් ඔබ තරමක් බොහොම යහපත් කාල සීමාවක් වගේම ඔබට මානසික වශයෙන් ටිකක් විඩාබර ගතිය ඒ වගේම කාර්යබහුල තත්ත්වය ටිකක් වැඩිපුර දැනෙන ගතියක් ඇති කරන මාසයක්. කොහොම වුණත් ඔබට බොහෝ කටයුතු බාධා මැද්දේ වුණත් සාර්ථක කර ගැනීම හැකියාව තියෙනවා. ඔබට ඇත්තටම අවශ්‍ය කරන්නේ තරමක් උත්සාහය උනන්දු ඇති කර ගැනීම තමයි. මොකද ඔබගේ වික්‍රමස්ථානාධිපති වෙන්නේ සඳු ග්‍රහතුමා කේන්ද්‍රයේ මාසය ආරම්භ වෙනකොට 5 වෙනි භාවයේ ගෝචර වීම හොඳ උත්සාහවන්තව කටයුතු කරන මාසයක් බවට මාර්තු මාසයේ පත් කර ගන්නට පුළුවන් බවට පෙර නිමිත්තක් සඳහන් කරන්න පුළුවන්. කොහොම වුණත් ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහතුමන් කේන්ද්‍රයේ 10 වෙනි භාවයේ සහ 11 වෙනි අයස්ථාන භාවයේ ගතව ගමන් කිරීමත් ඔබට මේ මාසයේ තාමත් වාසනාවන්ත මාසයක් බවට පත් කර ගන්නට පුළුවන් බව සඳහන් කරන්න පුළුවන්. ඒකට ඔබගේ බොහෝ විට ආදායම් නව ආදායම් මාර්ග සහ මෙච්චර කාලයක් ඔබට ආදායම් තත්ත්වයේ මම හිතනවා යම් ආකාරයක බාධා කටයුතු තිබුණා නම් ඒ දේවල් ඉවත් කර ගැනීමේ හැකියාවක් පවතින වගේම ඔබගේ උත්සාහය මත බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් මාසයක් බවට පත් වෙනවා. ඉතින් විශේෂයෙන් ඔබගේ විවාහය සම්බන්ධ කටයුතු වලට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒවාට යම් ආකාරයක ඔබට නොපෙනෙන ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් නැත්නම් ඔබ බලාපොරොත්තු නොවන විදිහේ බාධාකාරී තත්ත්වයන් බොහෝ විට පැමිණීම ඉඩකඩක් තියෙනවා මේ කාල සීමාව තුළ. කොහොම වුණත් මාසයේ මැද භාගයෙන් පසුව ඒ කටයුතු වලට යම් සාර්ථකත්වයක් ඇති කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබගේ මේ යෝගකාරක සෙනසුරු ග්‍රහතුමන් කේන්ද්‍රයේ 9 වෙනි භාවයේ ගෝචර වීමත් ඉතාමත් සුබ ඵල ඇති කරනවා වගේම ඔබගේ 5 වෙනි අධිපති බුධ 9 වෙනි භාවයේ ගෝචර වීමත් ඉතාමත් සුබ ඵල ඇති කරන්නට හේතු වෙනවා. ඉතින් කොහොම වුණත් විටින් විට මානසික වශයෙන් තරමක් අසහනකාරී තත්ත්වයන් ඇති කරනවා වගේම උෂ්ණගත රෝග තරමක් ඔබගේ පපුවට හිසට බලපාන්න පුළුවන්. මොකද මේ කාල සීමාව තුළ ඔබට විශේෂයෙන් ඉසේ රාදයේ ඔළුවේ කැක්කුම් වගේ දේවල් විටින් විට ඇති කරනවා වගේම ස්නායු ආබාධ වගේ තියෙන අය තරමක් ප්‍රවේශම් වෙන එක ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි ටිකක් කල්පනාකාරී
කාලයක දුරදිග හිතලා බලලා වැඩ කිරීමත් ඉතාම හොඳයි. ඒ වගේම කේන්තිය තරමක් පාලනය කරගන්න උත්සාහ කරන්න, ඉවසීම වර්ධනය කර ගැනීම ඔබට ගොඩක් හොඳයි මේ මාසය තුල. මොකද ඔබගේ ඉවසීම අඩුකම නිසා යම් යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනවශ්‍ය විදිහට අනවශ්‍ය දේවල් ගැන ඕනහොටලා කල්පනා කරන එක, හිතන එක තරමක් අඩු කරගන්න, මනසට පුළුවන් තරම් විවේකය ගන්න මේ මාසය තුල, මේ කාලය තුල මානසික විවේකයේ සහිතව තමන්ගේ කටයුතු කළමනාකරණය කරගෙන කාර්යබහුල නොවන විදිහට ඔබ පුළුවන් තරම් වැඩ කරන්න උත්සාහ කරන්න. එහෙමනොත් මම හිතනවා ඔබට මේ මාසයේ බොහෝ විට ඉතාම වාසනාවන්ත මාසයක් බවට පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඔබගේ කටයුතු බොහොම සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබට සුබ වාසනාවන්ත මාසයක් ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ මාර්තු මාසයේ ආරම්භ වෙනකොට ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහතුමන් කේන්ද්‍රයේ 8 වෙනි භාවයේ තුල ගුරු සෙනසුරු සමග යෝගව ගමන් කරනවා. ඒ වගේම සිකුරු ග්‍රහතුමා රවි සමග යෝගව 9 වෙනි භාවයේ තුලත්, රාහු කුජ සමග යෝගව කේන්ද්‍රයේ 12 වෙනි භාවයේ තුලත් ගෝචර වෙනවා. ඒ වගේම තමයි සඳු ග්‍රහතුමා කේන්ද්‍රයේ 4 වෙනි භාවයේ සහ කේතු ග්‍රහතුමන් 6 වෙනි භාවයේ සතර ස්ථාන රෝගස්ථානගතව ගෝචර වෙනවා. ඉතින් මිථුන ලග්නෙන් උපන් ඔබට මම සඳහන් කරලා මේ මාර්තු මාසය ඔබට මිශ්‍ර ඵලදායක තත්ත්වයක් තමයි ඇති කරන්නේ. ඉතින් ඔබ කරන දේවල් බොහොම පරිස්සමට කරන කෙනෙක් කොහොම වුණත්, හැබැයි දෙතුන් පාරක් හිතලා කරන කෙනෙක් වුණත් ඔබ නැවත වතාවක් ඊට වඩා පොඩ්ඩක් කල්පනාකාරීව වැඩ කිරීම ඉතාමත් හොඳයි. මොකද විශේෂයෙන් ඔබගේ ආදායම් තත්ත්වය යම් ආකාරයක රැකියාව සහ ආදායම් සම්බන්ධව යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් බොහෝ විට ඇති වෙන්නට පුළුවන් වගේම වියදම් පැත්ත පාලනය කර ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් ඔබගේ හවුල් ව්‍යාපාර කටයුතු, ඒ වගේම ඔබගේ කරන රැකී ආරක්ෂා කටයුතු ආදී යම් ආකාරයක තරමක් මන්දගාමී තත්ත්වයකට බාධාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් විටින් විට. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන එක ඉතාමත් හොඳයි. විශේෂයෙන් මානසික වශයෙන් තරමක් අසහනකාරී තත්ත්වයන්, අවුල් ගැටලුකාරී තත්ත්වයන් විටින් විට ඔබට ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබට විශේෂයෙන් අෂ්ටමේ රාශිකයක් ගත වෙන නිසා තරමක් මේ තත්ත්වය තවදුරටත් ඔබට වැඩිපුර බලපෑමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් සෙනසුරුගේ මහදස අන්තර්දස වාගේ ගත වෙන අයට මේ තත්ත්වය එකක් වැඩිපුර බලපාන්න පුළුවන් ඒ රාශික තත්ත්වයක් එක්ක. කොහොම වුණත් ඔබට ඔබගේ උදරය සහ වෙනත් ඒ වගේම යටිබඩ ආශ්‍රිතව හොයාගන්න බැරි ආකාරයේ කැක්කුම් වේදනා, ඒ වගේම ඒ වගේ අර ඇඟ ඇතුළ තුල Tamanට හොයාගන්න බැරි ආකාරයේ අසනීප තත්ත්වයන් මතුවෙන්න පුළුවන් වගේම සතුරු කරදර වලිමුත් ඔබ වඩාත් ප්‍රවේශම් වෙන්න ඕන මේ කාල සීමාව තුල. ඒ වගේ දේවල් වුණොත් ඔබට යම් ආකාරයක බාධා කරදර ඇතිවීම ඉඩ කඩක් පවතින නිසා කොහොම වුණත් ආදායම් තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඔබට විශේෂයෙන් ඔබගේ මේ කාල සීමාව තුළ විශේෂයෙන් ඔබට විදේශගත වීම වගේ දේවල්, ඒ වගේම දුර බැහැර ගමන් බිමන් වගේ දේවල් ටිකක් වැඩිපුර යෙදීම නිසා ඒ වගේ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ පදිංචි ස්ථානය තුළ යම් ආකාරයක දෝෂ තත්ත්වයන් තියෙනවා නම්, ඒ වගේම යම් ආකාරයක පදිංචි ස්ථානය තුළ යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ඔබට තරමක් ගෙදර දොර ජීවිතයේ තරමක් මානසික වශයෙන් අසහනකාරී පීඩාකාරී බවක් ඇති කරන්නත් පුළුවන් මේ කාල සීමාව තුළ. ඉතින් මේ දේවල් නිසා ඔබ බොහොම ආගමට දහමට තරමක් නැඹුරු වෙන්න, පිනට දහමට නැඹුරු වෙන්න මේ කාලය තුළ. ඉතින් බොහොම මෛත්‍රී සහගත සිතුවිලි පතුරවන්න, සියලු දෙනාට ලෝකවාසීන්ට පරම මෛත්‍රිය පතුරවමින් කටයුතු කරන්න. ඔබ දවසකට කීප වතාවක් දෙපාරක් හෝ මෛත්‍රී භාවනාව වඩලා සියලු ඉෂ්ට දේවතාවුන්ට පින් අනුමෝදන් කිරීම ඉතාමත් හොඳයි මේ කාලය තුළ. ඒ වගේම තමයි තමන්ගේ කුමන ආගමක් ඇදහුවත් ඒ ආගමට අනුව ඔබ කටයුතු කිරීම තුළ මේ දේවල් මගහරවාගෙන කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම චන්ද්‍ර පිරිත, මෝර පිරිත, ජය පිරිත වගේ පිරිත් ඔබට දිනපතා සජ්ජායනා කරන්න පුළුවන් නම් මේ තත්ත්වයන් ගොඩක් අවම කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඔබට ඉතාමත් වාසනාවන්ත සුබ මාසයක් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. කටක ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසයේ ආරම්භ වෙනකොටම ඔබගේ ලග්නාධිපති සඳු වික්‍රමස්ථානගතව 3 වෙනි භාවය තුල ගමන් කරනකොට කේතු ග්‍රහතුමා 5 වෙනි භාවයේ ගෝචර වෙනවා ත්‍රිකෝණස්ථානගතව. ඒ වගේම බුද්ධ, ශනි, ගුරු කියන ග්‍රහයන් කේන්ද්‍රයේ 7 වෙනි භාවය තුල ගමන් කරනවා. සිකුරු ග්‍රහතුමා රවි සමග යෝගව කේන්ද්‍රයේ 8 වෙනි භාවයේ ගමන් කරනකොට රාහු කුජ සමග යෝගව 11 වෙනි අයස්ථානගතව ගමන් කරනවා. ඉතින් කටක ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසය සුබ අසුබ මිශ්‍ර ඵලදායක මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම හොඳ වගේම යම් ආකාරයක කරදර බාධකත් තියෙන මාසයක් කියන එකයි කියවේ. ඉතින් ඇයි එහෙම කියන්නේ? විශේෂයෙන් ඔබගේ යෝගකාරක ග්‍රහයෙක් තමයි කුජ ග්‍රහ, ගුරු ග්‍රහතුමා 9 වෙනි පුණ්‍යස්ථානාධිපති. ඒ වගේම කුජ ග්‍රහතුමාත් එහෙමයි. විශේෂයෙන් ඔබගේ මේ ගුරු ග්‍රහතුමා 7 වෙනි භාවය තුල ගමන් කිරීමත්, ඒ වගේම රවි සිකුරු කියන ග්‍රහයන් මේ මාසයේ මැද භාගයේ දක්වා කේන්දරයේ
අටවෙනි භාවය තුල ගෝචර වීමත් ඔබගේ ධනස්ථානයේ සහ අයස්ථානයේ 11 වෙනිදා කියන මේ සියලු ස්ථාන අධිපති වෙන්නේ මේ ග්‍රහින්ද දෙනා. ඉතින් ඒ නිසා මේ මාසයේ විශේෂයෙන් ඔබ මැද භාගය වෙන يعني මාර්තු මාසයේ 15 වගේ වෙනකන් ඔබට තරමක් කරදර බාධක විශේෂයෙන් මානසික වශයෙන් අසහනකාරී බව ඇති කරන්න පුළුවන්. හිතට හරි ව්‍යාකූල ගතියක්, හිතට කලකිරීම සහගත තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ තරමක් ආත්ම ශක්තිය මන්දගාමී ගතියක් ඇති කරන්න පුළුවන්. උත්සාහය තරමක් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේක තත්ත්වෙව තේරුම් ගන්න තමයි මේ කියන්නේ. මේ අපලයි කියන එක නෙවෙයි. මේවා තේරුම් අරගෙන ඉවරලා කටයුතු කිරීමෙන් ඔබට යම් ආකාරයක මේ තත්ත්වයන් මගහරවා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ දුර්වලතා මගහරවා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඔබගේ කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරන්න, ඉවසීම හදා ගන්න. ඉතින් පුළුවන් තරම් මෛත්‍රී සිත පතුරවන්න හැමදෙනාටම මෛත්‍රී වඩන්න නිතර මෙත් සිතිවිලින් සහිතව කටයුතු කිරීම තුළ ඔබට මම හිතනවා බොහෝ දෙනාගේ හිත දිනාගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබට ගෙදර දොර කටයුතු මේ දවස්වල මේ කාලය තුළ ටිකක් හොඳින් කරන්න උත්සාහ කරන්න උනන්දුවෙන් ගෙදර දොරේ තරමක් ඔබට කටයුතු කරනකොට තරමක් බාධා නැත්නම් හිතට කලකිරීම සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හිතට තරමක් ගෙදර දොර වාසයේ එපා වෙන ගතියක් එන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය මගහරවා ගන්න කටයුතු කරන්න උත්සාහ කරන්න කියන එකයි මේ කියන්නේ. ඉතින් දරුවන් සම්බන්ධව ටිකක් කරදර බාධක ඇති කරන්න පුළුවන් මාසයේ මුල් කාල සීමාව තුළ. ඒ නිසා ඒක නම් සැලකිලිමත් වෙන එක හොඳයි. ඔවුන්ටත් යම් ආකාරයක බලාපොරොත්තු නොවන ආකාරයක ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන් අර හිතුවක්කාර ගති වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට කරදර බාධක වීමේ ඉඩකඩකුත් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ කොහොම වුණත් යම් ආකාරයක ඔබ බොහෝ දේවල් සාර්ථක කරගන්න තත්ත්වයකට ඇති කරන කුමන හෝ ආකාරයකින් තමන්ගේ කටයුතු කාරණාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අවශ්‍යතාවය මත බොහෝ විට ඔබගේ බොහෝ කටයුතු කාරණාවන් මේ මාසෙට සාර්ථක කර ගැනීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ 10 වෙනි කර්මස්ථානයේ සහ 5 වෙනි අධිපති කුජ 11 වෙනි රාහු සමග යෝග ගමන් කිරීම තුළ ඔබට යම් ආකාරයක වාසනාවන්ත තත්ත්වයකුත් මේ මාසය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබට බොහෝ විට බලාපොරොත්තු නොවන ආකාරයේ මුදල් හදල් ලැබීම, ඒ වගේම ඔබට යම් ආකාරයක කයින් හරි ණයට දීපු මුදලක් හෝ නැත්නම් ඒ වගේ මුදලක් ලැබෙන්න තියෙනවා නම් තමන්ගේ ඥාතීන්ගෙන් නැත්නම් පවුලෙන් හෝ හිතවතෙක්ගෙන් හෝ ලැබෙන්න තියෙනවා නම් ඒ දේවල් ඔන්න මේ මාසය තුළ ලැබීමේ හැකියාවක් තියෙනවා. වගේම ඔබට යම් ආකාරයකේ ලොතරැයි වාසනාවක්, ඒ වගේම ස්වීප් දිනුම් වගේ දේවල් වුණත් ඔබට පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කාල සීමාවක් සඳහන් කරන්න පුළුවන් මේ මාසේ. ඉතින් කොහොම වුණත් මේ මාසේ මැද භාගයෙන් පසු කාලය තමයි සඳහා වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වය මම කිව්වා තරමක් පාලනය කරගන්න, ඒ කියන්නේ වියදම් පැත්ත පාලනය කරගන්නට ඕන. ඒ වගේම ඔබගේ ආදායම් තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් ආර්ථික දුෂ්කරතා ඇති කරන්න පුළුවන්. ඒ වගේම ණය වෙන්නට යන්නට එපා. ණය වුණොත් ඔබට ණය වුණොත් ගෙවා ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන් මේ කාලය තුල. ඒ නිසා තියෙන දේ පරිස්සමට පරිහරණය කරලා ජීවත් වෙන්න කියන එකයි මේ මාස තුල මම ඔබට කියන්නේ. ඉතින් ඔය කියන දේවල් තමයි කටකලක්මින් ඔබට ඔබට කියන්න තියෙන. ඉතින් යාන වාහන සම්බන්ධව ඔබ කටයුතු කරන්න හිතන් ඉන්නවා, මිලදී ගන්න හිතන් ඉන්නවා මේ මාසේ මුල් භාගයේ මැද භාගයෙන් පස්සේ ඒ සඳහා උත්සාහ කරන්න. විශේෂයෙන් ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු වලට උනත් ඔබට මේ කාලේ තරමක් බාධා ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඒ ඉදිකිරීම කටයුතු වලට ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව කටයුතු වලට තරමක් පහු කරන්න කමක් නැහැ. විශේෂයෙන් ඔබගේ ඉඩකඩම් මිලදී ගැනීම වගේ දේවල්, පදිංචි වෙනස් කිරීම වගේ දේවල් මේ මාසයේ 15 වෙනිදාන් පසු කාල සීමාව තුළ යොදා ගැනීම තුළ සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කටකලක්මින් උපන් ඔබට මම හිතනවා මේ කරුණු කාරණා ඉතාමත් වැදගත් වෙයි කියලා. මේ දේවල් හොඳින් තේරුම් අරන් ඔබ සාර්ථක වෙන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට සුබ මාසයක්, සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහතුමා සිකුරු සමග යෝගව මාසය ආරම්භ වෙනකොට 7 වෙනි භාවයේ ගමන් කරනවා. ඒ වගේම ඔබගේ කේන්දරයේ ගුරු සෙනසුරු බුධ සමග යෝගව කේන්දරයේ 6 වෙනි භාවයේ ගමන් කරනකොට කේතු ග්‍රහතුමන් කේන්දරයේ 4 වෙනි භාවයේ රාහු කුජ සමග යෝගව 10 වෙනි කර්මස්ථානගතවත් සඳු ග්‍රහතුමන් 2 වෙනි භාවයේ ධනස්ථානගතවත් ගමන් කරනවා. ඉතින් සිංහ ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසයේ බොහොම අභියෝගාත්මක මාසයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. තරමක් කාර්ය බහුල මාසයක්. විශේෂයෙන් රැකියා කටයුතු වල තුල ඔබට බොහොම නිස්කලංක භාවයක් නැත්නම් නිස්කලංක භාවයක් නැතරමට අවිවේකී වෙන බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් බොහොම ටිකක් වැඩි විශේෂ රැකියාවක් කරත්, ඔබ ව්‍යාපාරයක් කරත්, රැකියාවක් කරත්, මොකක් කරත් ඔබට ඒ සඳහා වැඩිපුර මහන්සි වෙන්නට, කැපකිරීම කරන්නට හෝ ඒ වෙනුවෙන් යම් ආකාරයක වැඩිපුර කාර්ය බහුල තත්ත්වයක් ඇති කරන බව පෙන්වන්න කරන මේ මාසය තුළ, මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි තරමක් gedara dore කටයුතු කාරණාවන් වලට බාධා ඇති කරන්න පුළුවන්. හිතේ තරමක් ඔන්න අර අසහනකාරී තත්ත්වේ නැත්නම් හිතට යම් ව්‍යාකූල ගතියක්, හිතේ
යම් තැවිලි ගතියක් සිතුවිලි වල ඇති කරන්න පුළුවන් මේ මාසයේ විටින් විට ඒ ගැනත් සැලකිලිමත් වෙන එක හොඳයි. ඔබට යම් ආකාරයක ඒ වගේ මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කොහොම වුණත් ඔබගේ රැකියාවේ වෙනස්කමක් බලාපොරොත්තු වෙන ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙන හිටියා නම් හෝ රැකියාවේ යම් වෙනසක් බලාපොරොත්තු වෙන හිටියා නම් ඔබට ඒවා සාර්ථක කරගන්න මේ මාසය ඉතාමත් යහපත් මාසයක් කියලා සඳහන් කරන්න පුළුවන් සිංහ ලග්නෙන් උපන්න ඔබට. ඒ වගේම තමයි ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහතුමන් 7 වෙනි භාවය තුල ගමන් කිරීමත් ඒ වගේම කර්මස්ථානාධිපති සහ 3 වෙනි අධිපති කේන්දරයේ 7 වෙනි භාවය තුල ගමන් කිරීමත් යහපත් තත්ත්වයක් ඇති කරනවා. ඔබට ඔබගේ උනන්දු උත්සාහය මත බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඇති කරන විශේෂයෙන් විවාහ කටයුතු සහ එයා සම්බන්ධව ප්‍රේම සම්බන්ධ ආදී කටයුතු කාරණාවන් තරමක් ඔබට පහුවෙලා තිබුණා නම් ඔන්න මේ කාලය තුල මේ දේවල් යම් මට්ටමකට හෝ සාර්ථක කර ගැනීමේ හැකියාවක් මේ මාර්තු මාසය තුල පවතිනවා. මේ දේවල් සම්බන්ධව ටිකක් උනන්දු වෙන එක හොඳයි. ඉතින් කොහොම වුණත් ඔබට අසනීප තත්ත්වයන් තියෙන අය වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් ඔබගේ පාදවල ඒ වගේම විශේෂයෙන් ඔබගේ හන්දිපත් අමාරු අත්පාවල සම්මාකාරයක ඇක්කුම් වේදනා තත්ත්වයන් ඒ වගේම වාත අමාරු වගේ දේවල් වෙනත් ස්ථාන විවාහ තත්ත්වයන් තියෙනවා නම් ඒවත් ගැන සැලකිලිමත් වෙන්න විශේෂයෙන් වාපිත්සෙන් දෝෂයන්ගෙන් ඇති වෙන රෝග තත්ත්ව පහසුවෙන් ඔබට ඇති වීම ඉඩකඩකුත් තියෙන නිසා මේ අසනීප ගැන වඩා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම උෂ්ණගත රෝග සහ වකුගඩු ආබාධ සම්බන්ධවත් වඩා සැලකිලිමත් වෙන එක හොඳයි. සිංහ ලග්නෙන් උපන්න ඔබට ඒහා සම්බන්ධ අසනීප තත්ත්වයන් තියෙනවා නම් විශේෂයෙන් ඔය රුධිරගත රෝග සම්බන්ධවත් සැලකිලිමත් වෙන එක හොඳයි. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කරන්න ඔබට ගොඩක් එහෙම වුණොත් මේ මාසෙ වෙන්න තියෙන අපහසුතාව වළක්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි මාසයේ තියෙන කටයුතු තමන්ගේ ක්‍රමානුකූලව පිළිවෙලකට කරන්න උත්සාහ කරන එකත් තමයි හොඳ. ඒ වගේම තමයි මම ඔබට කියනවා ගොඩක් වෙලාවට ඔබ ආගමත් දහමත් එක්කත් තරමක් නැඹුරුව කටයුතු කරන එක හොඳයි. ඔබ කුමන ආගමක කෙනෙක් වුණත් තමන්ගේ ආගමට අනුව බොහොම ඒ පිනට දහමට නැඹුරුව ආගමානුකූලව කටයුතු කිරීම තුළ බොහෝ අපහසුතාවයන් වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් ඔබට ජයපිරිත අභිසම්විධාන පිරිත වගේ පිරිතක් දවසකට දෙවරක් සජ්ජායනා කරන්න. ඒ වගේම ඔබ පුළුවන් නම් ඔබට මෛත්‍රී සහගත සිතිවිලි ඇතිව නිතර වාසය කරන්න. දිනකට වරක් හෝ දෙවරක් මෛත්‍රී භාවනාව විනාඩි 10ක් 5ක් වගේ කාලයක් ඔබට යොදාගෙන වඩන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ දේවල් එක්ක ඔබගේ සියලු කටයුතු සාර්ථක කරගන්න ඔබට තවදුරටත් ශක්තිය ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරලා පීඨක් සහ ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒකත් ඔබට ඉතාමත් යහපත් ප්‍රතිඵල අරන් ඒවි. ඉතින් මේ දේවල් තමයි සිංහ ලග්නෙන් පන්න ඔබට සඳහන් කරන්නට තියෙන්නේ. ඔබට සුබ කාල පරිච්ඡේදයක් මාසයක් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබට ඔබගේ මේ මාර්තු මාසයේ උදා වෙනකොට සඳු ලග්නගතව ගමන් කරනවා. ඒ වගේම තමයි කේතු ග්‍රහතුමන් කේන්ද්‍රයේ වික්‍රමස්ථානගතව 3 වෙනි භාවයේ ගමන් කරනකොට සෙනසුරු බුධ ගුරු කියන ග්‍රහයන් යෝගව 5 වෙනි භාවයේ ත්‍රිකෝණස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම ඔබගේ 9 වෙනි සහ ධනස්ථානාධිපති සිකුරු 6 වෙනි භාවයේ රවි 12 වෙනි අධිපති රවි ග්‍රහතුමන් කේන්ද්‍රයේ 6 වෙනි භාවයේ මේ සිකුරු සමග යෝග ගමන් කරනවා. ඒ වගේම 9 වෙනි භාවය තුල කුජ සහ රාහු ග්‍රහතුමන් ගමන් කරනවා. ඉතින් මේ මාසයේ ආරම්භ වෙන්නේ ඔන්න ඔය ග්‍රහචාරය ඔය විදිහට පවතින වෙලාවක. ඉතින් කන්‍යා ලග්නය ඉතින් බොහොම හොඳ වාසනාවන්ත ලග්නයක්. ඉතින් හැබැයි බොහොම වුණත් ඔබ මේ කාලය තුල හොඳ ගොඩක් ඔබට හොඳ සිද්ධ වේවි. හැබැයි ඔබ ඒ වුණාට ප්‍රවේශමෙන් අර බොහොම කල්පනාවෙන් කටයුතු කරන එකත් ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඔබගේ තරමක් වාසනාවන්ත ගතිය මේ මාසයේ මැද භාගය වෙනකම් විශේෂයෙන් මේ මාසයේ 15 වෙනිදා වගේ වෙනකම් තරමක් උත්සාහය උනන්දු මත බොහෝ කටයුතු සාර්ථක වෙන කාලයක්. අර වාසනාවට වඩා උත්සාහය තමයි ජයගන්නේ කියන එක ඔබට පසක් කරන කාලයක්. ඒ නිසා ඔබ වාසනාවෙන් ලැබෙනවට වඩා උත්සාහයෙන් බොහෝ දේ සාර්ථක කරගන්න වෙනවා මේ මාසයේ මුල් කාල සීමාව තුළ. කොහොම වුණත් ඔබට යම් ආකාරයක සතුරු කරදර අසනීප තත්ත්ව මේ වගේ දේවලුත් විටින් විට බාධා පමුණවන්න පුළුවන්. විශේෂයෙන් සේම සම්බන්ධ රෝග තත්ත්වයන් තියෙනවා නම් ඔන්න පරිස්සම් වෙන එක ඉතාමත් හොඳයි මේ කාලය තුළ. ඔබට මේ වගේ අසනීප තත්ත්ව ඇති කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි තරමක් උනන්දු උත්සාහය කියන එකත් තරමක් අඩු වෙන්න පුළුවන්. ඔබගේ තරමක් කම්මැලි ගතිය, හිතේ උදාසීන ගතිය, නිකන් අර කිසිම ප්‍රබෝධමත් ගතිය තරමක් අඩු කරන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න, නිතරම උද්‍යෝගිමත් වැඩ කරන්න, ව්‍යායාම වල නිරත වෙන එක ඔබට වඩාත් හොඳයි මේ කාල සීමාව තුළ. විශේෂයෙන් කන්‍යා ලග්නෙ උපන්න ඔබට ශාරීරික ව්‍යායාම වල නිරත වෙන්න කාලයක් යොදා ගන්න. ඒ වගේම තමයි ආහාර පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න ඕන. ආහාර නිසා ඔබට විවිධ ගැටලු ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. එහා සම්බන්ධ රෝග තත්ත්වයන් ඇති වීම ඉඩ කඩක් පවතින නිසා.
ඉතින් ඒ වගේම තමයි ඒ අසනීප ගැන විශේෂයෙන් ওই ප්‍රෙෂර් එක සීනි වගේ දේවල් තියෙනවා නම් දිවැඩියා වගේ දේවල් තියෙනවා නම් ප්‍රවේශම් වෙන්නේ අය තරමක් ඒ අසනීප තත්ත්ව කන්‍යාලක් නිම්පන්න ඔබට වැඩි වෙන්න පුළුවන් ඒවා සම්බන්ධව නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත් වටිනවා හරි වෙලාවට ඒ දේවල් ලබා ගන්න. කොහොම වුණත් ඔබට ගමන් බිමන් ටිකක් වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් විශේෂයෙන් විදේශ සංචාර වගේ දේවල් වලට යම් ආකාරයක සැලසුම් හදන්නට ඒ වගේ දේවල් ගැන ඔබ යම් ආකාරයකින් ඒ වගේ තීරණයන් වලට එළඹෙන්නට පුළුවන් කාල සීමාවක් බවටත් පත් වෙන මේ දේවල් බොහෝට සාර්ථක කරගන්නත් පුළුවන් උත්සාහ කරොත් ඔබට මේ මාසයේ මැද භාගයෙන් පසු කාලය තුල. ඉතින් ඒ වගේම තමයි විවාහ හා සම්බන්ධ කටයුතු වලට ඔබට ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ මේ කාලය තුල. මේ දේවල් ඔබට ඔබගේ උත්සාහය උනන විතරමට සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. ඒවට විශේෂ වූ බාධාවක් ඇති කරන්නේ නැහැ. නමුත් මේ මාසයේ මැද භාගයෙන් පසු කාලය තුල තමයි මේ කටයුතු තුනත් ඔබට බොහොම සාර්ථක කරගන්නට වැඩිපුර ඉඩකඩ ලැබෙන්නේ හැකියාව තියෙන්නේ. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන විශේෂයෙන් රැකියාව සම්බන්ධව මම සඳහන් කරා රැකියාවේ ඔබට මේ මාසේ මැද භාගයේ දක්වා ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. නමුත් යම් ආකාරයක මේ මාසේ 15 වෙනිදායින් පසු රැකියාව සම්බන්ධ තරමක් කරදර බාධක නැත්නම් ඒ ස්ථාන තුළ කාර්යබහුල තත්ත්වය තරමක් වැඩි කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් උනන්දුවෙන් වැඩ කරන එක ඉතාමත් හොඳයි. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන කන්‍යා ලග්නෙ උපන්න ඔබට මේ දේවල් එක්ක ඊටාම සාර්ථකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න. ඉතින් ඔබ විශේෂයෙන් ඔබගේ බෝධි පූජාවන් ඒ වගේම තබා ගන්නවා වගේම විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට මහසිව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න නිතරම ඒ වගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ වගේම සෙත් පිරිත් සජ්ජායනා කරන්න, මෛත්‍රිය වඩන්න. මේ දේවල් එක්ක ඔබට මේ අපල තත්ත්වයන් වළක්වා ගැනීම හැකියාව පවතිනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තුලා ලග්නය තුලා ලග්නෙන් උපන් ඔබගේ මාර්තු මාසයේ ආරම්භ වෙනකොට ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහතුමන් ත්‍රිකෝණගතව කේන්දරයේ රවි සමග යෝගව 5 වෙනි භාවයේ ගමන් කරනවා. සෙනසුරු බුධ ගුරු සමග 4 වෙනි භාවයේ කේතු ධනස්ථානගතව ගතවත් සඳු ග්‍රහතුමා 12 වෙනි භාවයේ කුජ රාහු 8 වෙනි භාවයේ ගෝචර වෙනවා. ඉතින් තුලා ලග්නෙන් උපන් ඔබට මේ මාර්තු මාසය ඊටමත් ඔබගේ උත්සාහය උනන්දුව බොහොම හොඳ මට්ටමක සාර්ථකත්වයක හොඳට ඉහළ ධනාත්මක සිතුවිලි මත ඊටමත් ඉහළ මට්ටමක තබා ගත යුතු කාල පරිච්ඡේදයකට තමයි මම සඳහන් කරන්නේ. ඔබගේ කොහොම වුණත් ලග්නාධිපති ත්‍රිකෝණගතව ගමන් කිරීම සහ ඔබගේ විශේෂයෙන් මේ මාසයේ 15 වෙනිදා දක්වා යන කාල සීමාව තුළ ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ඔබට විවාහය සම්බන්ධ ගත්තොත් එහෙම කියන්නේ ඔබගේ විවාහයේ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට මේ කාල සීමාව තුළ ඔබගේ 15 වෙනිදා දක්වා කාලය විශේෂයෙන් ඔබගේ මේ 15 වෙනිදා දක්වා කාල සීමාව සහ ඔබගේ 15 වෙනිදායින් පසු කාල සීමාව කියන මේ කාල සීමාවල් දෙක පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් 15 වෙනිදායෙන් පසු කාල සීමාව වෙනකන් තරමක් ඔබට බාධා ඇති කරන්න පුළුවන් විශේෂයෙන් විවාහ කටයුතු කාරණාවන් වලට. කොහොම වුණත් 15 වෙනිදා වෙනත දක්වා ගත වෙන කාල සීමාව තුළ තරමක් ඔබගේ ඒ කටයුතු කාරණාවන් සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. හැබැයි මේ සිකුරු ග්‍රහතුමා කේන්දරයේ ඔබගේ මීන රාශියට පැමිණීම සිද්ධ වෙනවා 16 වෙනිදා. නමුත් එතනින් පසු කාල සීමාව ඔබට යම් ආකාරයක ඒ සම්බන්ධව විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට බාධා ගැටලුකාරී තත්ත්වයන් ඇති කර මේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබගේ පදිංචි ස්ථානීය ගෙදරදොර සම්බන්ධව තරමක් ඔබ වඩාත් සහයෝගීතාවයෙන් ක්‍රියා කරන්න උත්සාහ කරන්න ඕන. තමන්ගේ ඥාතීන් පවුලේ හිතවතුන් තමන්ට තරමක් තමන් එක්ක අමනාපකම් ඇති වෙන්න පුළුවන්. හොඳ හිත පළුදු වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ ඒ වගේම තමන්ගේ මවට යම් ආකාරයක අසනීප තත්ත්ව ගැටලුකාරී තත්ත්වයන් ඒ වගේ තියෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. ඒ අසනීප තත්ත්ව වගේ දේවලුත් යම් ආකාරයකින් වැඩි වෙන්නට හේතු කාරණා එදීම ඉඩකඩක් පවතින නිසා. ඉතින් කොහොම වුණත් ඔබගේ හවුල් ව්‍යාපාර කටයුතු ආදී වෙනත් දේවල් සම්බන්ධව තරමක් මේ කාල සීමාව ඒ තරම් හොඳ මදි මාර්තු මාසයේ ඔබට ඒ බිස්නස් ව්‍යාපාර වගේ දේවල් වලට තරමක් බාධා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික මේ වශයෙන් යම් ආකාරයක තරමක් තැන්පත් ධනෙ අඩු වෙන්නට වේදම් පැත්ත තරමක් වැඩි වෙන්නට ඉඩ කඩක් තියෙන කාලයක් හින්දා මුදල් හදල් පරිහරණය කරනකොට බොහොම පරිස්සමට තමන්ගේ වේදම් කටයුතු කළමනාකරණය කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබගේ විශේෂයෙන් අයස්ථානාධිපතිත් කේන්දරයේ මේ මාසයේ මැද භාගයෙන් පසු 11 වෙනිදා පහු වෙනකොට
විශේෂයෙන් 14 වෙනිදා වෙනකොට මීන රාශියට 6 වෙනිට යනවා. ඉතින් ඉතින් ආදායම් තත්ත්වය වුණත් මාසයේ මැද භාගයෙන් පසු කාල සීමාවකට තරමක් අඩුවීම ඊට වඩා පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ කේන්දරයේ මේ පවතින ග්‍රහචාරයත් එක්ක මුදල් හදල් සහ ආර්ථික සම්බන්ධ තරමක් ඔබ වඩාත් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් රැකියාවේ යම් ආකාරයක වෙනසක් ඔබට සිද්ධ වීම ඉඩ කඩකුත් පවතින නිසා ඒවා බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔබට මේ කාල සීමාව තුළ විවාහයේ අපේක්ෂා නැත්නම් විවාහ වෙලා ඉන්න අයට තරමක් තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට බලාපොරොත්තු නොවන ආකාරය අසනීප කරදර ඒ වගේම යම් අනතුරු ගැටලුකාරී තත්ත්වයන් සිද්ධ වීම ඉඩ කඩක් පවතිනවා මේ කාලය තුළ. ඒ නිසා තමන්ගේ සහකරුවා සහකාරිය තරමක් ප්‍රවේශම් කරගන්නට හෝ උන් සම්බන්ධ තරමක් උන් වෙනුවෙන් වැඩිපුර ඒ ගැන පරිස්සම් වෙන්නට අවශ්‍ය කරන දේ ඔබ අනිවාර්යයෙන්ම ඒ විදිහට කටයුතු කරනවා නම් හොඳයි. උන්ටත් යම් අසනීප තත්ත්වයන් හෝ ඒ වගේම විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වීම ඉඩ කඩක් පවතින නිසා ඉතින් දෙන්න අතර බොහොම සමගි සම්පන්නව කටයුතු කරන්නත් ඔබ උත්සාහ කරන්න ඕනේ මේ කාල සීමාව තුළ. ඉතින් ඉවසීම හදාගන්න කල්පනාවෙන් බොහොම දුරදිග බලලා වැඩ කිරීම තුළ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගෙදර දොරේ ප්‍රශ්න කියන ඒවා ඔබ තුල ඇති වෙන්න පුළුවන් මේ කාලය තුල ඒ වගේ දේවල් निराකරණය කරගන්න ඔබ අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් ඔබට මේ කාලය තුල යම් ආකාරයක යාන ዋහන ඉඩකඩම් ගන්න දෙනු සම්බන්ධව කටයුතු කරන්න හිතන් ඉන්නවා නම් ඔබට දැන් බාධා ඇති කරන්න පුළුවන් කොහොම වුණත් ඔබට විශේෂයෙන් වාහනයක් මිලදී ගන්නවා නම් මේ කාලේ මුල් මාසයේ මුල් කාල සීමාවයකට සුදුසුයි. ඉතින් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු ආදී ඔබ ආරම්භ කරලා තියෙනවා නම් බොහොම හොඳට ඒ දේවල් සුබ නැකත් වලින් ආරම්භ කරන්න. ඔබට යම් බාධා පැමිණීම ඉඩකඩක් තියෙන නිසා ඒවා යම් ආකාර මේ තව මාසයක් විතර යනකම් තමාරු මාසේ පහු වෙනකම් වගේ ටිකක් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව විශේෂයෙන් ගෙවල් දොරවල් ඉදිකිරීම සයිඩ් එකකට සම්බන්ධ කටයුතු වලට මම කියන්නේ. නමුත් එතනින් පස්සේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ කොහොම නමුත් ඔබට ඔබගේ උත්සාහය උනන්දුව මත බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වාසනාවන්ත මාසයක් කියලා සඳහන් කරන්න පුළුවන් මාර්තු මාසය. ඉතින් මේ මාසය තුල ඔබ කටයුතු කිරීමේදී විශේෂයෙන් ඔබට යම් පපුව ආශ්‍රිත රෝග තත්ත්ව ඒ වගේම ඔබට යම් පිත්ත අමාරු නැත්නම් උෂ්ණගත රෝග තත්ත්වයන්ගෙන් යම් අසනීප තත්ත්ව තියෙනවා, ඒ වගේම ප්‍රෙෂර් වගේ රෝග තත්ත්ව තියෙනවා. ඔබ වඩාත් සැකලිමත් වෙනට මේ කාල සීමාව තුල ඒ අදිරුදුර පීඩනය වගේ රෝග තත්ත්ව ඒ වගේම ඒ වෙනකුත් ඒ පපුව ආශ්‍රිත රෝග තත්ත්ව ඇතිවීම ඉඩ කඩක් පවතින නිසා ඉතින් මේ සම්බන්ධව ටිකක් වැඩිපුර කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ඒ අසනීප තත්ත්ව වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ආගමට දහමට නැඹුරුව පින් දහම් වලට නැඹුරුව මෛත්‍රී සහගත සිතිවිලි සහිතව මේ කාල සීමාව තුළ කටයුතු කරන්න. ඒ වගේම තමයි බෝධි පූජා ඒ වගේම වෙනත් ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්න හැකි තරම් ඔබ මේ කාලය තුළ ඒව වෙනුවෙන් හිත යොමු කරන්න. ඉතින් මේ දේවල් තමයි තුලා ලක්ෂණින් උපන්න ඔබට සඳහන් කරන්න තියෙන්නේ. මේ දේවල් එක්ක ඔබගේ කටයුතු සාර්ථක කරගන්න ඔබට වාසනාව ශක්තිය ලැබෙනවා. ඔබට සුබ වාසනාවන්ත මාර්තු මාසයක් ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ මාසයේ ආරම්භ වෙනකොට මාර්තු මාසයේ කේතු ලග්නගතවත් ඒ වගේම සෙනසුරු ගුරු බුධ ග්‍රහයන් තුන්වෙනි භාවයේ වික්‍රමස්ථානගතවත් සිකුරු ග්‍රහතුමා රවි සමග යෝගව කේන්ද්‍රයේ හතරවෙනි භාවයේ තුලත් රාහු කුජ සමග යෝගව හත්වෙනි භාවයේ තුලත් 11 වෙනි තුල සඳු ග්‍රහතුමාත් ගෝචර වෙනවා. ඉතින් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මේ කාල සීමාව තුල ඔබගේ බොහෝ කටයුතු කාරණාවන් සාර්ථක කරගන්නට පුළුවන් මාසයක් හැට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් කොහොම වුණත් ඔබගේ යම් ආකාරයක උදහස් හිත තුළම අර මිය දෙන්නට ඉඩ දීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඔබගේ එන අදහස් බොහෝමයක් ඔබ ක්‍රියාවට නංවන්නේ නැතිවම නැත්තම් ඔබට ඉතාමත් හොඳ අදහස් එනවා. නමුත් ඒ දේවල් ක්‍රියාවට නංග ගන්නට කුමන හෝ ආකාරයක ඔබ උත්සාහවන්ත නැතිකම නිසා හෝ නැත්තම් වෙනත් බාධා නිසා හෝ ඒවා ගැන නැත්තම් තියෙන වෙන කරදර ප්‍රශ්න ගැන හිතලා හෝ ඒවා ඔබ පස්සට දාන ගතියක් කල් දාන ගතියක් ඇති කරනවා හෝ නැත්තම් Tamanට යම් හිතේ තියෙන බලාපොරොත්තු මේ කාලය තුල සාර්ථක කරගන්නට යම් ආකාරයකින් Tamanගේම යම් ක්‍රියාකලාපයන් නිසා බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්නට ඉඩ කඩක් පවතින කාලයක්. කොහොම වුණත් මම ඔබට කියනවා ඔබගේ උනන්දුව උත්සාහය ඇති කරගන්න කම්මැලිකම දුරු කරගන්න තරමක් ඔබ උද්‍යෝගිමත්ව ක්‍රියා කිරීම තුළ මේ අපහසුතාවයන් මේ බාධාකාරී තත්ත්වයන් ඉවත් කරගෙන ඔබට වාසනාවන්ත මාසයක් බවට මේ මාසයේ පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන වගේ දේවල් ගන්න හිතන් ඉන්නවා නම් ඒ හා සම්බන්ධ කටයුතු වලට නැත්නම් ඒ ඉදිකිරීම් කටයුතු වලට මේ කාල සීමාව තුළ ඉතාමත් යහපත් තත්ත්වයක් තියෙනවා. ඒ දේවල් සාර්ථක කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයටත් බොහෝ විට ඒ කටයුතු කරනා
සාර්ථක කරගන්නට පුළුවන් වාතාවරණයක් මේ කාල සීමාව තුළ පවතින නිසා ඒ සඳහා උනන්දු වීමත් ඉතාමත් හොඳයි. කොහොම වුණත් විවාහ වෙලා ඉන්න අය දැනට විවාහ ජීවිතය තුළ යම් ආකාරයකින් කරදර බාධක ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇතිවීම ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් ඔබට විවාහයට ඔබගේ ආර්ථික ගැටලුකාරී තත්ත්වයන් ඒ වගේම විවිධ ආකාරයක ඔබගේ රැකියාවේ ප්‍රශ්න බාධා කරදර මේ ආදී දේවල් නිසා විවාහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසා විවාහ සහකරුවා සමග තරමක් මිත්‍රශීලීව ඉවසීම හදාගෙන ඉවසීමෙන් යුක්තව කටයුතු කිරීම නම් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් එහෙම නැත්නම් ඔබට ඔබගේ දෙදෙනා අතර යම් ආකාරයක මතවාදී ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැනත් කලකිරීමත් වෙන්නට ඕන. ඉතින් ඒ වගේම තමයි ඔබගේ 7 අධිපති 6 වෙනි ආධිපති වගේම ලග්නාධිපති වෙන්නේත් කුජ ග්‍රහතුමා. ඉතින් ඔබට ඔබගේ 5 වෙනි ආධිපති වෙන්නේ අනිත් එක ගුරු ග්‍රහතුමන් 3 වෙනි භාවය තුල මකර රාශිගතව ගමන් කරනවා. ඉතින් ඒ නිසා ප්‍රේම සම්බන්ධතාවගත විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා වගේ තියෙනවා නම් ඔබට යම් ආකාරයක ඒ වගේ ප්‍රේම සම්බන්ධතා පවත්වා යන කෙනෙක් නම් තරමක් ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. යම් බාධාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන් කමක් තියෙන නිසා. ඉතින් ඒ වගේම තමයි ඔබට යම් අසනීප තත්ත්ව වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න විශේෂයෙන් රුධිරගත රෝග තත්ත්ව, උෂ්ණගත රෝග මේ වගේ රෝග අසනීප තත්ත්වයන් පිළිබඳව වඩා සැලකිලිමත් වෙන එක හොඳයි මේ කාලය තුල. ඉතින් මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන උච්චික ලක්ෂණයෙන් උපන් ඔබට මේ සැලකිය යුතු නැත්නම් බලවත් අපල තත්ත්වයක් ඇති කරන්නේ නැහැ මේ මාසය තුල කුමන ආකාරයකින්වත්. සාමාන්‍ය විදිහේ ගැටලුකාරී තත්ත්වයන් තමයි ඇති කරන්නේ ඉදිරියදා ඔය ඇති වෙන පොඩි ප්‍රශ්න. ඉතින් ඒ ආරෙන්ට බලවත් අපල තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඔබට මේ මාසය තුල උනන්දු උත්සාහය ඇති කරන්න, ඉවසීම හදා ගන්න, ආගමනුකූලව කටයුතු කරන්න, මෛත්‍රී සිත පතුරවන්න. ඉතින් බොහොම ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත අනුගමනය කරන්න අමතක කරන්න එපා. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන එක හොඳයි මේ කාල සීමාව තුළ ඔබට. ඉතින් කොහොම වුණත් මේ සියලු දේවල් එක්ක ඉතාමත් හොඳ වාසනාවන්ත මාසයක් බවට පත් කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ අනාගතයක්. ධනු ලග්නයෙන් උපන් ඔබගේ මාර්තු මාසයේ 2021 මාර්තු මාසයේ ආරම්භ වෙනකොට ලග්නාධිපති ගුරු ග්‍රහතුමා කේන්දරයේ සෙනසුරු බුධ සමග යෝගව දෙවෙනි භාවයේත් සිකුරු රවි ග්‍රහතුමන් සමග වික්‍රමස්ථානගතව තුන්වෙනි භාවයේත් රාහු ග්‍රහතුමා කුජ සමග යෝගව 6 වෙනි භාවයේත් සඳු 10 වෙනි භාවයේත් කේතු 12 වෙනි භාවයේත් ගෝචර වෙනවා. ඉතින් මේ ග්‍රහචාරය දිහා බලනකොට ධනු ලග්නෙන් උපන් ඔබට පැවතුණු ගත වුණු කාලයන් හා සාපේක්ෂව ඉතාමත් යහපත් වාසනාවන්ත මාසයක් ඇරෙට සඳහන් කරන්න පුළුවන් සාපේක්ෂව. ඉතින් ඔබට 100% සුබ නැති වුණත් යම් ආකාරයක ගැටලු බාධා තිබුණත් ඔබගේ උනන්දු උත්සාහය ඉතාමත් ඉහළ මට්ටමක පවතින කාල පරිච්ඡේදයක් තමයි මේ ගත වෙන්නේ. ඉතින් මේ මාර්තු මාසය නිසා ඔබට ඔබගේ උත්සාහයේ ප්‍රතිඵල මල්ඵල ගන්නන්නට ඔබට පුළුවන් කාල පරිච්ඡේදයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ මාර්තු මාසය. විශේෂයෙන් ඔබගේ 4 වෙනි ආධිපති ගුරු ග්‍රහතුමා සෙනසුරු සමග යෝගව කේන්දරයේ දෙවෙනි භාවය තුල ගමන් කරනවා. ලග්නාධිපති නීචව තමයි ගමන් කරන්නේ මේ කාල සීමාව තුළ. විශේෂයෙන් තව මාස එකමාරක් පමණ කාලයක් ඉස්සරහට මේ තත්ත්වය පවතිනවා. ඉතින් ඔබට තරමක් මේක විවිධාකාරයෙන් මානසික වශයෙන් යම් ආකාරයක අසහනකාරී තත්ත්වයක් ඇතිකරන්න, හිතට ව්‍යාකූල ගතිය ඇතිකරන්න, ඔබගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා යම් ආකාරයකින් ඉෂ්ට සිද්ධ වීම වලට බාධා ඇතිකරන්න මේ කල පරිචිත්ත වල හේතු වෙනවා ඇති. ඉතින් කොහොම වුණත් ඔබගේ මේ කාල සීමාව තුළ විදේශ සංචාර දොර බැහැර ගමන් බිමන් වගේ දේවල් හිතන් ඉන්නවනම් යන්න ඒ දේවල් වලට තරමක් බාධාකාරී තත්ත්වයන් බලාපොරොත්තු නොවන ආකාරයේ ඇති කිරීමේ ඉඩ කඩකුත් පවතිනවා. ඉතින් මේ දේවල් සම්බන්ධව ටිකක් එහින්දා සැලකිලිමත් වෙන එක හොඳයි. මේ කාල සීමාව තුළ ඒවට බාධා ඇතිවීමේ ඉඩ කඩක් පවතින නිසා කොහොම වුණත් ඔබට යම් ආකාරයක අසනීප කරදර මේ වගේ දේවල් මැඩපවත්වාගෙන බොහොම ඒ දේවල් වලට යම් ආකාරයකින් ඔරොත්තු දීමේ හැකියාවකුත් තියෙන නිසා බොහෝ විට අසනීප තත්ත්වයන් ඔබට පාලනය කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. කොහොමවත් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන එක හොඳයි. අසනීප තියෙනවා නම් විශේෂයෙන් ඔබගේ ඔය පපුව ආශ්‍රිත, උදරය ආශ්‍රිත, ඒ වගේම ඔබගේ පාද ආශ්‍රිත, යටිපොත්තල් ආශ්‍රිත රෝග තත්ත්ව, ඒ වගේම අමාරු කැක්කුම් වේදනා වගේ දේවල් විටින් විට ඇති කරන්න පුළුවන්. ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂයෙන් මේක බාධාකාරී තත්ත්වයක් නෑ. මේ මාසය තුළ විවාහ අපේක්ෂාවන් සාර්ථක කරගන්න කිසිම ආකාරයක ග්‍රහචාරයෙන් බාධාවක් ඇති කරන්නේ. ඒ දේවල් වලට ඔබට සාර්ථක කරගන්න පුළුවන්කමක් පවතිනවා. විශේෂයෙන් පෙරම සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබට ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන කාල පරිච්ඡේදයක් නෙවෙයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධවත් විශේෂ සඳහන් කළොත් අපල තත්ත්වයක් ඇති කරන්න. හැබැයි කුජ ග්‍රහතුමා කේන්දරයේ 6 වෙනි භාවයේ ඍෂිකුරුගේ රාශියේ රාහු සමග ගමන් කිරීම තුළ ඔබට දෙදෙනා අතර
ප්‍රේම සම්බන්ධතා මිනිතුන් අතර යම් ආකාරයක මතභේද ගැටුම්කාරී තත්ත්වයන් ඒ වගේම යම් ආකාරයක නොරිස්සුම් ගති ස්වභාවයන් නැත්නම් කේන්ති නිසා ඉවසීම නැතිකම නිසා ඒ වගේ දෙදෙනා අතර ගැටලුකාරී තත්ත්වයන් මතභේද ඇතිවීම ඊට වඩා පවතිනවා මේ කාල සීමාව තුළ. ඉතින් ඒ වගේම තමයි ඔබගේ රැකියාව සම්බන්ධව තරමක් සඳහන් කරන්නට ඕනේ. රැකියාවේ යම් ආකාරයක රැකියාව බලාපොරොත්තු වෙන හිටපු කෙනෙක් නම් ඔන්න ඔබට ඉතාමත් හොඳ රැකියාවක් බොහෝ විට මේ කාලය තුළ ලැබෙන්නට තියෙන බව පෙන්වන්න කරන විශේෂයෙන් එහෙම නැත්නම් ඔබට ඉහළ තනතුරක් හෝ සේවයේ යම් ආකාරයක වෙනසක් රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් සාර්ථක කරගන්න ඔබට ඉතාමත් යහපත් කාල සීමාවක් හැට මේ මාර්තු මාස සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දේවල් තමයි ඔබට දරු ලග්නේ උපන්න ඔබට සඳහන් කරන්න තියෙන්නේ. මම හිතනවා මේ සියලු දේවල් ඔබට ඉතාමත් වැදගත් වේවි කියලා. ඉතින් මේ දේවල් තේරුම් අරන් ඔබගේ උත්සාහය වන්දුව දියුණු කරගෙන දුර්වලතාවය මගහරවාගෙන උද්‍යෝගිමත්ව ප්‍රබෝධමත්ව ඉතාමත් යහපත් ආකාරයෙන් අනාගතයේ මුහුණ දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ඇති කරගෙන කටයුතු කරන්න කියලා ඔබට මතක් කරමින් ඔබට සියලු ජය සතුට ප්‍රාර්ථනා කරමින් ඔබට මේ මාසයේ වාසනාවන්ත මාසයක් බවට ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ අනාගතයක්. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ගුරු සමග බුද්ධ සමග යෝගව මේ ග්‍රහයන් තුන්නාම ලග්නගතව ගමන් කරනවා මාර්තු මාසය ආරම්භ වෙනකොට. ඒ වගේම රවි සිකුරු සමග දෙවෙනි භාවයේ ධනස්ථානගතවත් කුජ රහව සමග පස්වෙනි භාවයේ සඳු නවවෙනි භාවයේ කේතු 11 වෙනි භාවයේ ගෝචර වීම ඔබට මොනතරම් ඔබට ලග්නේ රාශික තත්ත්වයක් ගත වුණත් මොනතරම් කරදර බාධක තිබුණත් ඔබට බොහොම හොඳට යම් ආකාරයක තිබුණු තත්ත්වයන්ට වඩා සාර්ථකව කටයුතු සිදු කර ගන්න පුළුවන් මාසයක් කියලා සඳහන් කරන්න පුළුවන් මාර්තු මාසය. ඉතින් මකර ලග්නෙන් උපන් ඔබ කිසිසේත්ම උත්සාහය නැති කර ගන්නට එපා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔබගේ අර තියෙන පසුගාමීත්වය නැත්තම් ඍණාත්මක ආකල්ප ඒ වගේම ඔබගේ හිතේ තියෙන යම් ආකාරයක නොසලකින් උත්සාහවන්තකම අඩුකම නැත්තම් නොසලකිලිමත් භාවයේ මත බොහෝ ගැටලුකාරී තත්ත්වයන් නැත්තම් ඒ වගේ කටයුතු වලට බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඔබට මම සඳහන් කරන්න ඕන මේ මාර්තු මාසයේ මකර ලග්නෙන් උපන් ඔබට බලවත් ග්‍රහ අපල තත්ත්වයන් ඇති කරන කාලයක් නෙමෙයි. කොහොම වුණත් ලග්නේ රාශික තත්ත්වයේ මත යම් බාධා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මානසික වශයෙන් විශේෂයෙන් අසහනකාරී තත්ත්වයේ ව්‍යාකූල ගතිය හිතේ සිතිවිලි වල තැවිලි ගතිය ඇති කරන්න පුළුවන් විටින් විට. ඒ කොහොම වුණත් ඔබගේ විශේෂයෙන් 11 වෙනි සහ 4 වෙනි අධිපති උජ පස්වෙනි භාවයේ රහව සමග ගෝචර වීමත් යම් ආකාරයක යහපත් ප්‍රතිඵල උදා කරනවා. විශේෂයෙන් ඔබගේ බොහෝමයක් ඉඩකඩම් සහ ගෙවල් දොරවල් සම්බන්ධ කටයුතු निराකරණය කරගන්නට ඔබට හැකියාව ලැබෙන කාල සීමාවක්. ඒ වගේම ඔබට ඔබගේ ලැබීම් සම්බන්ධ නව ආදායම් මාර්ග කෙරෙහි ඔබට යොමු වෙන්න මම හිතනවා මේ කාල සීමාව ඉතාමත් යහපත් කාල සීමාවක් කියලා සඳහන් කරනවා. ඔබට ඒ නිසා නව ආදායම් මාර්ග ආදායම් අවස්ථා උදා කරගන්න ඉතාමත් යහපත් කාලයක්. විශේෂයෙන් ඔබගේ 10 වෙනි කර්මස්ථානාධිපති සිකුරු දෙවෙනි භාවයේ ගෝචර වීමත් ඔබගේ රැකියාව ව්‍යාපාර ආදී කටයුතු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන් කාලයකට සඳහන් කරලා පුළුවන්. ඒ නිසා ඔබ රැකියා ශාස්ත්‍රය ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් මම හිතනවා ඉතාමත් වාසනාවන්ත කාලයක් තමයි ඔබට මේ ගත වෙන්නේ. මේ දේවල් ඔබට හොඳින් කළමනාකරණය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔබට ඒ සඳහා හොඳ වුණත් ඔබට දුර්වලතාවය පවතින්නේ මේ ගැන ඔබගේ උනන්දුවක් නැතිකම සහ ඒ තරම් ඔබේ ගැන නොතැකීම. නැත්නම් ඇත්තට මේ ගැන ඒ තරම් සැලකිල්ලක් දැක්වීම වන්නේ නැතිකම. ඉතින් මේ දේවල් නිසා ඔබට බොහෝ අවස්ථාවන් ගණනාවක් මේ මාස තුළ මගහැරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ හින්දා මේ තියෙන අවස්ථා මගහරවා ගන්න එපා. කිසිම හේතුවක් නිසා මේ මකර ලග්නියන් මේ මාසය තුළ ඒ තමන්ගේ ලැබිලා තියෙන අවස්ථාවන් හඳුනාගෙන ඒ වගේ උපරිම ඵල නෙලා ගන්නට ඔබ කටයුතු කරනවා නම් මම හිතනවා ඔබට ඉතාමත් වාසනාවන්ත මාසයක් බවට මේ මාසයේ පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. කොහොමවත් ඔබගේ සාමාන්‍ය විදිහට ඔබගේ අයවැය තුලනාත්මකව පවත්වාගෙන යීමේ හැකියාවක් පවතිනවා. කොහොමවත් ඔබගේ ආදායම් තත්ත්වය යම් අඩුවීමක් හෝ නැත්නම් මේ මාසයේ මැද භාගයෙන් පස්සේ යම් බාධාකාරී තත්ත්වයන් ඇති වෙන ඉඩ කඩ තිබුණත් ඔබට ඒ දේවල් වළක්වා ගැනීමේ ශක්තියත් පවතින නිසා ඔබ ඒ තරම් ගැටලුකාරී තත්ත්වයක් බවට ඒක පත් කර ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ඔන්නේ බලාපොරොත්තු නම් හොඳට සාර්ථක කරගන්න පුළුවන් මාසයක්. ඒ දේවල් වලට උනන්දු වෙන්න අනිවාර්යෙන් මේ කාල සීමාව තුළ. ඒ වගේම විශේෂයෙන් ඉඩකඩම් මිලදී ගන්න හිතන් ඉන්නවා නම් ඒ වගේ අයටත් ඉතාම හොඳයි. ඒ වගේම ඔබ විශේෂයෙන්
විදේශ සංචාර ඒ වගේම දුර බැහැර ගමන් බිම වගේ දේවල් හොඳ යොදාගෙන ඉන්නවා නම් ඒ දේවල් වල සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම රැකියාව අපේක්ෂාවෙන් ඉන්න අයට රැකියාවේ ස්ථාන මාරුවෙන් බලාපොරොත්තු වෙන ඉන්න අයටත් මේ කාලය තුල මාර්තු මාසය තුල ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඒ සඳහා උනන්දු වෙන එක තමයි ඔබට තියෙන කරන්න තියෙන දේ. ඉතින් ඔබගේ නොසැලකිලිමත් භාවය උනන්දුව නැතිකම කම්මැලිකම නිසා බොහෝ කටයුතු ඔබට බාධා බවට පත් වෙනවා මේ කාල සීමාව තුල. ඒ නිසා ඒ දුර්වලතා ටික මඟ හරවා ගන්න උත්සාහ කරන්න. පිනට දාමට නැඹුරු ආගමනුකූලව කටයුතු කරන්න. ඒ වගේම තමයි මෛත්‍රී සහගත සිතවලින් යුක්තව නිතර කල් ගෙවන්න. ඒ වගේම ඔබගේ ප්‍රවේශ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල සීමාව තුල. ඉතින් මකර ලග්නෙක උපන්න ඔබට මේ දේවල් තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඔබට සුබ මාසයක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ මේ මාසය ආරම්භ වෙනකොට රවි සිකුරු සමග යෝගව ලග්නගතවත් කුජ රාහු සමග 4 වෙනි භාවයේත් සඳු 8 වෙනි භාවයේත් කේතු 10 වෙනි කර්මස්ථානගතවත් සනි ගුරු බුධ කියන ග්‍රහයන් ඔබගේ 12 වෙනි භාවයේත් ගෝචර වෙනවා. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ඔබගේ 12 වෙනි භාවය තුල ගමන් කරනවා 1 සහ 12 වෙනි අධිපති වෙලා. ඉතින් ඔබගේ ධනකාරක සහ අයස්ථානාධිපති බවට පත් වෙන්නේ ගුරු ග්‍රහතුමා නීච වෙලා 12 වෙනි භාවයේ ගමන් කිරීම ඔබට ආදායම් තත්ත්වයන් වලට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති වෙන්නේ ඉඩකඩක් පෙන්වුම් කරනවා. කොහොම වුණත් ඔබගේ රවි සිකුරු සහ ඔබගේ විශේෂයෙන් ඔබගේ වික්‍රමස්ථානාධිපති කුජ මේ කියන ග්‍රහයන් බලවත්ව පැවතීම නිසා ඔබට සැලකිය යුතු ආදායම් තත්ත්වයක් විශේෂයෙන් ඔබගේ යෝගකාරක ග්‍රහය බලවත්ව ගමන් කිරීම නිසා ගෝචරගේ ලග්නගතව ගමන් කිරීම මේ කාල සීමාව තුළ ඔබට සැලකිය යුතු මට්ටමින් කුමන හෝ බාධා තිබුණත් ඔබගේ උත්සාහය උනන්දුව මත යම් ආකාරයක ආදායම් තත්ත්වයක් ඒ ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයක් ලැබීමේ හැකියාව පවතින කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ඔබට බාධා මැද්දේ වුණත් යම් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න පුළුවන්කම මේ කාලය තුළ පවතිනවා. කොහොම වුණත් වියදම් පැත්ත පාලනය කරගන්නට හෝ මුදල් හදල් නාස්ති වීම පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේම එන මුදල් ඔබට විශේෂයෙන් වියදම් යෙදෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව ස්ථාවරත්වයක් හදාගන්න ඔබ අනිවාර්යෙන් කටයුතු කරන්න ඕන. විශේෂයෙන් ගෙදර දොර තරමක් ඔබට එකතැන ඉන්නට ගෙදරට වෙලා කාලය ගත කරන්න මම හිතන්නේ බොහොම අඩු කාලයක් තියෙන. ඉතින් ඔබට ටිකක් ගමන් බිමන් වැඩි. ඉතින් සංචාරන කටයුතු වැඩි නිසා ඔබට ටිකක් එකතැනක ඉන්න අපහසු ගතියක් ඇති වෙන්න පුළුවන්. මානසික වශයෙන් මේක තරමක් ව්‍යාකූල ගතියක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කර්මස්ථානාධිපති කුජ 4 වෙනි භාවයේ තුල රාහු සමග යෝග ගමන් කිරීම නිසා විශේෂයෙන් ඔබගේ රැකියා කටයුතු වෙනින් ඔබට දුර බැහැර ගමන් බිමන් සංචාරන කටයුතු සිද්ධ කරන්නට වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ටිකක් වැඩිපුර මහන්සි වෙන්නටත් ඔබට සිද්ධ වෙන කාල සීමාවක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ කාල සීමාව. ඉතින් ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට මේ කාලය ඒ කටයුතු සාර්ථක කරගන්න බාධාවක් ඇති කරන්නේ නැහැ. ඉතින් විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට ඒ විශේෂයෙන් මංගල යෝග ක්‍රියාත්මක වෙන කාලයක් නිසා ඒ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ වගේම තමයි පහසන්නාධිපති බුධ ග්‍රහතුමා කේන්දරේ 12 වෙනි භාවයේ තුල විශේෂයෙන් 5-8 අධිපති මාරකස්ථානාධිපති වෙන්නේ බුධ ග්‍රහතුමන්. ඉතින් 12 වෙනි භාවය තුල ගෝචර වීම නම් ඔබගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව තරම් යහපත් තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ඉතින් ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් ඔබ ගොඩනගාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට යම් ආකාරයේ බාධාකාරී තත්ත්වයන් ඒවා බිඳ වැටෙන්න අවශ්‍ය කරන අවස්ථාවන් බොහෝ විට එදීම ඉඩකඩක් තියෙන නිසා මානසික වශයෙන් තරමක් අසහනකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන එක හොඳයි. විශේෂයෙන් ඔබගේ රුධිරගත රෝග, උෂ්ණගත රෝග, පපුව ආශ්‍රිතව බලපාන්න පුළුවන්. ඒ වගේම ඔළුවටත් යම් ආකාරයක කැක්කුම් වේදනා, උෂ්ණගත රෝග බලපෑම හැකියාව තියෙනවා. සෙම්ම මාරු වලින් වඩාත් ප්‍රවේශම් වෙන්න පපුව ආශ්‍රිත රෝග, සෙම රෝග සම්බන්ධව සැලකිලිමත් වෙන්නට ඕන කුම්භ ලග්නෙන් උපන්න ඔබ මේ කාලය තුළ. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් මේ අසනීප තත්ත්ව විදිහට සෙම ඔය පපුව ආශ්‍රිත රෝග තත්ත්ව සැලකිලිමත් වෙනවා. වගේ විශේෂයෙන් අධිරුධිර පීඩනය ප්‍රෙෂර් වගේ තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන එකත් ඉතාමත් වටිනවා. ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම අනිවාර්යෙන් ලබා ගන්න. ඉතින් ආගම දහමට අනුව කටයුතු කරන්න, මෛත්‍රිය පතුරවන්න, මෛත්‍රී භාවනාව වඩන්න. ඒ වගේම සෙත් පිරිත්, අபிසම්බුදාන පිරිත, ජය පිරිත වගේ පිරිත ඔබට දිනපතා ශ්‍රවණය කරන්න පුළුවන් වරක් දෙවරක් මම හිතනවා මේ අපල තත්ත්වයන් වළක්වා ගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඉතින් ඔබට මේ කාරණාවන් තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඊටමත් ජයග්‍රහයි සුබ වාසනාවන්ත මාසයක් බවට මේ මාසෙපත් වේවයි කියලා ප්‍රාර්ථනා කරන ඔබට සුබ අනාගතයක්.
මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහතුමා මාසයේ මාර්තු මාසයේ ආරම්භ වෙනකොට 10 වෙනි සහ ලග්නාධිපති වශයෙන් සෙනසුරු සහ බුධ සමග යෝගව අයස්ථානගතවත් සිකුරු රවි සමග යෝගව 12 වෙනි භාවයේ තුලත් ඒ වගේම කුජ රාහු සමග යෝගව වික්‍රම ස්ථානගතවත් ඒ වගේම සඳු ග්‍රහතුමන් 7 වෙනි භාවයේ කේතු 9 වෙනි භාවයේ ගෝචර ගමනක යෙදෙනවා මාර්තු මාසයේ පටන් ගන්නකොට 2021 ගේ. ඉතින් මීන ලග්නයෙන් උපන් ඔබට මේ මාසය සාමාන්‍යයෙන් සුබ අසුබ මිශ්‍ර ඵලදායක මාසයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොහොමවත් තවත් දෙයකින් කිව්වොත් එහෙම ඇත්තටම මිශ්‍ර ඵල කිව්වට ඔබට අසුබ ඵල වලට වඩා බොහෝ විට සුබ ඵල තමයි මේ මාසය තුළ වැඩිපුර ළඟා කරගැනීමේ හැකියාව පවතින. හැබැයි අසුබ ඵලත් නැතුව නෙවෙයි. විශේෂයෙන් ඔබට ඔබගේ ලග්නාධිපති ගුරු නීචව සෙනසුරු සම 11 වෙනි භාවය තුළ ගමන් කිරීම නිසා ඔබගේ විශේෂයෙන් ආදායම් සම්බන්ධව කටයුතු වලදී ව්‍යාපාර කටයුතු වලදී රැකී ආරක්ෂා කටයුතු වෙනුවෙන් තරමක් මුදල් හදල් හරිහම්බ කිරීම කටයුතු වෙනුවෙන් තරමක් වෙහෙස මහන්සි වෙන්නට හෝ ඒ වෙනුවෙන් හිත ගත දෙකම වෙහෙසවන්නට සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් තරමක් මානසික වශයෙන් අසහනකාරී පීඩාකාරී තත්ත්වයකට ඔබට ඇති කරන්න පුළුවන්. සමහර විට ඔබට යම් ආකාරයක ලැබෙන වැටුප ගැන හෝ ඒ වගේම වෙනත් ලැබෙන්න තියෙන දේවල් සම්බන්ධ වරප්‍රසාද තරමක් අඩු වීම සම්බන්ධයෙන් තරමක් හිතේ කනසල්ලක් අඩු වෙන්නට ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම වුණත් ඔබගේ මහන්සිය තරමට ප්‍රතිඵල ලබා ගැනීම තරමක් අමාරුවෙන් තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ වැඩ කරනවා මහන්සි වෙනවා. හැබැයි තරමක් ඔන්න බොහොම අමාරුවෙන් තමයි පඩිය වුණත් ඔබට ලබා ගන්නට වෙන්නේ මේ කාල සීමාව තුළ. ඉතින් කොහොම වුණත් ඔබ උනන්දු උත්සාහය අඩු කරගන්න එපා. ඔබගේ වික්‍රමස්ථානගතව රවි රාහු කුජ ග්‍රහයන් ගමන් කිරීම නිසා බොහොම උනන්දු උත්සාහය පවතින බවක් තමයි පෙන්වන්න කරන්නේ. කොහොම වුණත් ඔබගේ සහෝදරයින්ට තරමක් අපලකාරී තත්ත්වයක් ඇති කරනවා. විශේෂයෙන් ඔබගේ බාල සහෝදරයෝ ඉන්නවා නම් ඔවුන්ට සහ ඔබගේ වැඩිමහල් සහෝදරුණත් හොයිට බලපාන්න පුළුවන්. ඉතින් ඔවුන්ට තරමක් අපලකාරී තත්ත්වයන් කරදර බාධක ඇති කිරීමේ ඉඩකඩක් මේ කාලය තුළ පවතින නිසා ඒ සම්බන්ධයෙන් ඔබ තරමක් කල්පනාකාරී වීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ ගෙවල් දොරවල් ඉදිකිරීම කටයුතු වලට බලාගෙන ඉන්නවා නම් ඔන්න ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් මාසයක්. ඉතින් ඒ වගේම තමයි වාහන කටයුතු වලට නම් මේ මාර්තු මාසයේ 15 වෙනිදාන් පස්සේ යොදා ගැනීම වැදගත් වෙනවා ඒ වාහන ආදී කටයුතු සම්බන්ධයෙන්. ඉතින් මේ දේවල් තමයි මෙන්න ලක්ෂණ උපන්නවට සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඔබ මේ දේවල් එක්ක ඔබගේ ජීවිතේ තියෙන බාධා කරදරකාරී තත්ත්වයන් ඒ වෙනත් අසුභවාදී සිතුවිලි මගහරවාගෙන ඔබට යහපත් ආකාරයට මේ මාර්තු මාසය ජයග්‍රහණය කරන ශක්තිය ධෛර්යය ඇති කරගන්න. ඉතින් එහෙම ඔබට ශක්තිය ධෛර්යය ඇති වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.